සර්ණයි සියලු දෙනාටම අද 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 31 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් 12:30ට ආරම්භ කරන ප ဋ ාණ ප්‍රකරණය සහ විභංග ප්‍රකරණය පිළිබඳව ධර්ම සාකච්ඡාව ප ဋ ාණ ධර්ම සභාව විසින් මේ පාඨමාලාව පවත්වාගෙන යන්නේ අභිධර්මචර්ය අවසාන විභාගය සඳහා නිर्देश කොටාසේ තමයි. දැන් අපි ප්‍රථමයෙන්ම ප ဋ ාණ නිर्देश වාරය පළමු පැයේදී සාකච්ඡා කළා. ඊට පස්සේ විභංග ප්‍රකරණය ඊළඟ පැය එකමාරේදී සාකච්ඡා කරමු. අපි ප්‍රථමයෙන්ම තිරුවන් නමස්කාර කළා, සජ්ජායනා කළා. පටන් ගනිමු. සජ්ජායනා ගාථාව. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. විචිත්ත මති ගම්බීර මනන්ත නය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්කමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීල පීත රත් සේතා මංජික්කාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජින සේවිතං සංඝං විරංගනං සෙට්ටං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. අපි ප ဋ ාණ ප්‍රකරණේ පිළිබඳව සාකච්ඡාවට ගෞරවයෙන් ආරාධනා කරනවා විද්‍යාරත්න මහත්මියට මෙතෙන් සිට සාකච්ඡාව පවත්වාගෙන යන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. අපි තෙරුවන් සරණයි. සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය ප්‍රශ්නය කරා 2009. ඊට පස්සේ 2009 හතරවෙනි ප්‍රශ්නේ විප්‍රයුක්ත ප්‍රත්‍යය හා අත්ති ප්‍රත්‍ය ප්‍රභේද දක්වන්න කියලා ඒකේ තිබුණේ. ඒකේ අපි පළවෙනි කොටස කරා විප්‍රයුක්ත ප්‍රත්‍ය කරා. ඒ ප්‍රභේද හතර මතක් කරන්න පුළුවන් දෙයක් මහත්මියෙකුට. විප්‍රයුක්ත ප්‍රත්‍යෙහි ප්‍රභේද හතර කියන්න පුළුවන් දෙයක් මහත්මියෙකුට පොත බලාගෙන හරි කියන්න පුළුවන් නම්. සහජාත විප්‍රයුක්ත, පච්චාජාත විප්‍රයුක්ත, පුරේජාත විප්‍රයුක්ත, ඒ තුන. ඔව්. සහජාත විප්‍රයුක්ත, පච්චාජාත විප්‍රයුක්ත, පුරේජාත විප්‍රයුක්ත ප්‍රභේද දෙකක් තියෙනවා. ඒක මතක් කරොත් වස්තු පුරේජාත වස්තාරම්මන පුරේජාත. ඒකට ඒ අනුව ප්‍රභේද හතරක් කියලා තමයි ප ဋ ාණ මහා ප්‍රකරණ සම්නේ දේශනා කරලා තියෙන්නේ. අපි ඒක ගිය සතියේ කතා කරා. ඊට පස්සේ අපිට අද තියෙන්නේ ඊළඟ කොටස අත්ති ප්‍රත්‍යෙහි ප්‍රභේද දක්වන්න. අපේ ප්‍රශ්නේ තියෙන්නේ 2009 ප්‍රශ්නේ අංක 4 විප්‍රයුක්ත ප්‍රත්‍යෙහි හා අත්ති ප්‍රත්‍යෙහි ප්‍රභේද දක්වන්න. එතකොට අපි ගිය සතියේ විප්‍රයුක්ත ප්‍රත්‍ය ප්‍රභේද හතර දැක්වුවා. මේ මහත්මිය කියපු ආකාරයට බොහොම පිං. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ අත්ති ප්‍රත්‍යෙහි ප්‍රභේද දක්වන්න. අත්ති ප්‍රත්‍ය ප්‍රභේද කීයක් තියනවද? ප්‍රභේද 7ක් තියෙනවා. ප්‍රභේද 7ක් තියෙනවා. ඒ ප්‍රභේද 7 කියන්න පුළුවන්ද? පුළුවන්. හොඳයි කියන්න බලන්න. සහජාත අත්ති ප්‍රත්‍ය, වස්තු පුරේජාත අත්ති පත්‍ය, වස්තාරම්මන පුරේජාත අත්ති, ආරම්මන පුරේජාත, පච්චාජාත අච්චි, ආහාරාත්ති, ඉන්ද්‍රයත්. දහනි ජයසූරිය මහත්මිය. එතකොට අත්ති ප්‍රත්‍ය ප්‍රභේද 7ක් තියෙනවා. ඒ ප්‍රභේද 7 ඒ මහත්මිය ඒ පිළිවෙලටම යන්න ඒ මහත්මිය කියපු ආකාරයටම තමයි පොතේ පිළිවෙලට දක්වලා තියෙන්නේ. ඉස්සෙල්ලම සහජාත අත්ති, ඊට පස්සේ වස්තු පුරේජාත අත්ති,
අත්ති වස්තාරම්මන පුරේජාත අත්ති ආරම්මන පුරේජාත අත්ති මේ 2යි 3යි 4යි ඇත්තටම පුරේජාත ප්‍රත්‍යයට සම්බන්ධව ප්‍රභේද වස්තු පුරේජාත වස්තාරම්මන පුරේජාත ආරම්මන පුරේජාත. එතකොට ඒක මතක තියාගන්න දැන් මේ පහසු වෙනවා පුරේජාත ප්‍රත්‍යේ ප්‍රභේද 3ක් ආකාරයකට මේ අත්ති ප්‍රත්‍ය දක්වනවා. ඒතර වස්තු පුරේජාත අත්ති පුරේජාත නෙමේ වස්තු පුරේජාත අත්ති අපි මේ කතා කරන්නේ අත්ති ප්‍රත්‍ය ගැනනේ. මේ පෙන්නනවා මෙතන සහජාත අත්ති ප්‍රත්‍ය වස්තු පුරේජාත අත්ති ප්‍රත්‍ය වස්තාරම්මන පුරේජාත අත්ති ප්‍රත්‍ය ආරම්මන පුරේජාත අත්ති. මේ පුරේජාත කියන නම මේ ප්‍රභේද තුනේම තියෙනවා. වස්තු පුරේජාත වස්තාරම්මන පුරේජාත ආරම්මන පුරේජාත. ඊට පස්සේ පච්චාජාත අත්ති ප්‍රත්‍ය ආහාර අත්ති ඉන්ද්‍රිය අත්ති යන මොහුගේ වශයෙන් සත්වදෑරුම් වේ. දැන් ප්‍රශ්නේ අහන්නේ මෙච්චරයි. ඒතර මේ කොටස් ප්‍රභේද 7ක් කියලා මේ 7 එකින් එක නම් වශයෙන් අංක දාලා සඳහන් කරා නම් ප්‍රමාණවත් වෙනවා. දැන් මේට අත්ති ප්‍රත්‍ය ගැන මීට වැඩි යමක් මේ කතා කරන්න අවශ්‍ය වෙනවද? අත්ති ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න හෝ අත්ති ප්‍රත්‍ය විස්තරයක් යම් මහත්මයෙකුට එක්ක කියන්න පුළුවන් දෙයක් නැත්නම් කතා කරන්න අවශ්‍ය වෙනවද? කෙලින්ම ප්‍රශ්නෙට අදාළ වෙන්නේ මේ කොටස් 7 විතරයි. නමුත් අපි මෙතන දැන් පුනරීක්ෂණ හින්දා අත්ති ප්‍රත්‍ය මොකද්ද? අත්ති ප්‍රත්‍යේ මේ ප්‍රත්‍යෝත්පන්න මොනවද යනාදී කතා කරන්න අවශ්‍ය නම් යම් මහත්මීන් කියන්න. මැඩම් ඒ ටික විතරක් ලියුවහම ඒ එක ප්‍රශ්නයකට සෑහෙනවද? ඒ නම් ටික විතරනේ දක්වන්නේ. විස්තරයක් කියන්න අවශ්‍ය නැද්ද? ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ හඳුන්වා දෙන්න ඕනිද? මේ ප්‍රශ්නේ මේ අහන්නේ නම් විප්‍රයුක්ත ප්‍රත්‍ය හා අති ප්‍රත්‍ය ප්‍රභේද දක්වන්න. එතකොට අහන ප්‍රශ්නෙට කෙලින්ම උත්තර ලියනවා නම් ওই ප්‍රභේද 7 දැක්වුවා නම් ඉස්සෙල්ලා ප්‍රභේද 4යි මේතන දැන් අති ප්‍රත්‍ය ප්‍රභේද 7යි දැක්වුවා නම් ප්‍රමාණවත්. හැබැයි මේක වෙනත් ආකාරයකට ප්‍රශ්නය අහුවොත් ඊට වැඩිය විප්‍රයුක්ත ප්‍රත්‍ය අති ප්‍රත්‍යේ කෙටියෙන් විස්තර කර ප්‍රභේද දක්වන්න කියලා අහන්න පුළුවන්. එක එක ආකාරයට අහන්න පුළුවන්. දැන් මෙතන නම් බොහොම මේ කෙලින්ම අහන්නේ විප්‍රයුක්ත ප්‍රත්‍ය අති ප්‍රත්‍ය ප්‍රභේද දක්වන්න. එතකොට අපිට මේ ප්‍රභේද 4යි ප්‍රභේද 7යි දැක්වුවා නම් ප්‍රමාණවත්. අති ප්‍රත්‍යේ අපිට කියන්න පුළුවන් ද අති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න යම් මහත්මියකට කියන්න පුළුවන්ද? ඒක සාකච්ඡා කළ යුතුද? දැන් මේ බලන්නකො මේ පොතේ දීලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. අපි මේක පොඩ්ඩක් කියමු. සහජාත දැන් අපිට කොටස් 7ක් ප්‍රභේද 7ක් කිව්වනේ. සහජාත අත්ති ප්‍රත්‍ය පළවෙනි එක. ස්වරූපේ සහජාත ප්‍රත්‍යෙහි මෙන්ද. දැන් මේක මෙතන විස්තර කරන්නේ නැහැ. මේක දැනගන්නයි කියනවා සහජාත ප්‍රත්‍ය ආකාරයට. ඊළඟට වස්තු පුරේජාත ප්‍රත්‍ය මේ දෙවෙනි එක. වස්තු පුරේජාත ප්‍රත්‍ය ස්වරූපය වස්තු පුරේජාත නිස්සය ප්‍රත්‍යෙහි මෙන්ද. දැන් අපි වස්තු පුරේජාත නිස්සය ප්‍රත්‍ය කරානේ. නිස්සය ප්‍රත්‍යදී තියෙනවා වස්තු පුරේජාත නිස්සය කියලා. ඒ විදිහට මේක දකින්න මේකේ ප්‍රත්‍යෝත්පන්න ඒ විදිහට දකින්න කියලා කියනවා. ඊළඟට මෙතන කියනවා වස්තාරා ස්වරූපය ආරම්මන පුරේජාත ප්‍රත්‍යයෙන් ගන්න කියනවා. පශ්චාජාත ප්‍රත්‍ය ස්වරූපය පශ්චාජාත ප්‍රත්‍යයෙන් ගන්න කියනවා. ආහාර
අත්ති ප්‍රත්‍ය ස්වરૂපයෝ රූපාහාර ප්‍රත්‍යයෙන්ද ගන්න කියනවා. ඉන්ද්‍රියාස්ති ස්වરૂපය රූප ඉන්ද්‍රියාස්ති ප්‍රත්‍යයෙන් රූප ජීවිතේන්ද්‍රියාස්ති ප්‍රත්‍යයෙන් ගන්න කියනවා. දැන් මෙතන විස්තරයක් දෙන්නේ නැහැ. අපිට පිටිපස්සට ගිහිල්ලා ඒ ප්‍රත්‍ය දැන් සහජාත ප්‍රත්‍ය සහජාත අත්ති ප්‍රත්‍ය ස්වરૂප ගන්න වෙන්නේ සහජාත ප්‍රත්‍යෙට ගිහිල්ලා. ඒක මම කරන්න ඕනද එහෙම නැත්නම් යම් මහත්මයා මේක කළොත් හොඳයි නේද? ඒක කළොත් හොඳයි. මොකද ඒ ටික අපිට 7ක් තියෙනවනේ තෝරගන්න. දැන් මේක අපි එකින් එක බලමු. සහජාත අත්ති ප්‍රත්‍යේ ස්වરૂපය සහජාත ප්‍රත්‍යෙමෙන් දකින්න කියනවා. ඒ කියන්නේ ඒකෙන් ගන්න කියනවා. එතකොට අපි සහජාත ප්‍රත්‍යට යන්න ඕනේ. ඒක සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න මොනවද? මම එතෙන්ට යන්නම් යම් මහත්මයාට කියන්න පුළුවන් නම් කියන්න. පස්වෙනි පිටුව සන්නේ පස්වෙනි පිටුවට යන්න. මම මේ මෙතන ගේන්නේ. හරි. සහජාත ප්‍රත්‍ය මේකින් දැන් සහජාත අත්ති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න සහජාත ප්‍රත්‍යයෙන් ගන්න කියනවා. එතකොට මෙන්න සහජාත ප්‍රත්‍ය ධර්ම. මෙන්න පළවෙනි එක. අපි මේක පොඩ්ඩක් කියවලා බලමු. සහජාත පච්චයෝ යන ප්‍රත්‍යෝද්දේශයේ ස්වરૂපයෝ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් දෙවදාරුම් වේ. එයින් ඔවුනොවුන්ට හා චිත්ත රූප මේ ප්‍රත්‍යෝත්පන්නය කියලා තමයි ප්‍රත්‍ය කියන්නේ. වන මෙන්න මෙතන ඉඳන් තමයි පටන් ගන්න. එකුන් අනු චිත්තය චෛතසික 52 යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධය. ඔන්න එකක්. ඊළඟට කියනවා සකල මහා භූත රූප. මේ දෙවනි එක. මේ කියන්නේ සකල මහා භූත රූප ප්‍රත්‍යෝත්පන්න වෙන ධර්ම කියලා තමයි අපි මේක කිව්වොත් මේ විදිහට කියන්නේ. ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යවන චිත්තජ ප්‍රතිසන්දි කර්මජ බාහිර ආහාරජ මේ ඔක්කොම අර රූප ආකාර 7ක්. ඊතුජ අසඤ්ඤ සත්ව කර්මජ ප්‍රවෘත්ති කර්මජ රූපයන්ට අයත් සකල මහා භූතයෝ. ඒතර මෙන්න මේ රූප වලට අයත් සකල මහා භූතයෝ. මේක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයට ප්‍රත්‍යවන හෘදේ වස්තුව. 3 හෘදේ වස්තුවට ප්‍රත්‍යවන පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ. මෙන්න මේ 4 තමයි සහජාත පච්චේ ප්‍රත්‍ය ධර්ම වෙන්නේ. එතකොට මේකම තමයි සහජාත අත්ති ප්‍රත්‍ය ධර්ම වෙන්නේ. මොනවද? එකුන් අනු චිත්තය සිත් 89 චෛතසික 52 යන ප්‍රවෘත්ති සා ප්‍රතිසන්දි නාමස්කන්ධ. මේ ඔක්කොම නාමස්කන්ධනේ. සිත් 89යි චෛතසික 52යි. එතකොට මේකේ තියෙනවා ප්‍රවෘත්ති සිතුත් තියෙනවා. ප්‍රවෘත්තියේදී පහළ වෙන සිත් තියෙනවා. ප්‍රතිසන්දි සිතුත් තියෙනවා. එතකොට ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධ. අනිත් පැත්තෙන් කොත් සිත් 89යි චෛතසික 52යි. ඔන්න එකක්. ඊළඟට කියනවා ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යවන. මොනවද? සකල මහා භූත රූප. මහා භූත රූප 4. හැබැයි මේ මහා භූත රූපවල රූප ටික විතර විස්තර කරනවා. ඔවුනොවුන්ට හා උපාදාය රූප ප්‍රත්‍යවන. ඔන්න පළවෙනි එක චිත්තජ රූප. ප්‍රතිසන්දි කර්මජ රූප. බාහිර ආහාරජ රූප. ඍතුජ රූප. අසඤ්ඤ සත්ත්‍ය කර්මජ රූප. ප්‍රවෘත්ති කර්මජ රූප. මේවට ප්‍රත්‍යවන සකල මහා භූතයෝ. මේවට අයිති සකල මහා භූත රූප. එතකොට මෙතන සිත් 89යි චෛතසික 52යි මහා භූත රූප 4යි. ඒ 4 මෙන්න මේ රූපවල එන මහා භූත රූප. ඊළඟට කියනවා හෘදේ වස්තුවයි. හෘදේ වස්තුව මොකකටද ප්‍රත්‍ය වෙන්නේ? පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ට ප්‍රත්‍යවන හෘදේ වස්තු. ඒතර මෙතන ප්‍රත්‍ය ධර්මයේ හෘදේ වස්තු පමණයි. මේ ඇත්තටම මෙතන මේ කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මය. මේකෙන් ප්‍රත්‍යෝත්පන්න වෙන ධර්මය තමයි මේ කියන්නේ. අපිට මෙතනදී අපි බලන්නේ ප්‍රත්‍ය ධර්ම ටික නිසා අපිට අවශ්‍ය වෙන්නේ හෘදේ වස්තු විතරයි. ඊට පස්සේ කියනවා හෘදේ වස්තුවට ප්‍රත්‍යවන පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ. ඒතර මේක දෙපැත්තටම අඤ්ඤමඤ්ඤව වැඩ කරනවා. ඒ කියන්නේ පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ට ප්‍රතිවන හෘදේ වස්තුව ප්‍රත්‍යපැත්තට එනවා. ඊට පස්සේ එනවා
හෘදේ වස්තුවට ප්‍රත්‍ය වෙන පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ ප්‍රතිපත්තට එනවා. මෙන්න මේවා තමයි සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍ය ධර්ම. මේවම තමයි සහජාත අත්ති ප්‍රත්‍යේ ප්‍රත්‍ය ධර්ම. එතකොට සමහරට සහජාත අත්ති ප්‍රත්‍යේ ප්‍රභේද හත දක්වලා සහජාත අත්ති ප්‍රත්‍යේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ලියන්නේ කිව්වොත් ප්‍රත්‍ය පැත්තට අපිට ලියන්න තියෙන්නේ මෙන්න මේ ධර්ම ටික. මේක නැවතත් කියන්න පුළුවන් දෙයක් මහත්මියෙකුට ප්‍රත්‍ය ධර්ම විතරක් අරගෙන මේ පොතේ තියෙන ප්‍රත්‍යෝත්පන්න පෙන්නලා ඒවට ප්‍රත්‍යෝත්පන්න වෙන ප්‍රත්‍ය කියනවා. ඒත් අපිට පුළුවන් වෙන්න ඕන ප්‍රත්‍ය ටික වෙනම එළියට ගන්න. කියන්න පුළුවන් දෙයක් මහත්මියෙකුට වෙන ඉකුං අනු චිත්තය හා චෛතසික 52 දෙවැනි එක ඔවුනොවුන්ට උපාදාය වන රූපයන්ට ප්‍රත්‍ය වන චිත්තද රූපයන්ට සහ කර්මජ රූපයන්ට තවත් රූපයන්ට ප්‍රත්‍ය වන සතර මහා භූතයෝ කියන එක දෙවැනියට ගත හැකි. තුන්වෙනියට ගන්න පුළුවන් පංචවෝකාර ප්‍රතිසන්දිනාමස්කන්ධයන්ට ප්‍රත්‍ය වන හෘදය වස්තුව. හතර වෙනුවට ගන්න පුළුවන් හෘද වස්තු රූපයට ප්‍රත්‍ය වන පංචවෝකාර ප්‍රතිසන්දිනාමස්කන්ධය. කොහොම පින් එතකොට අපි මේක ගලපලා ගත්තොත් ප්‍රත්‍ය ධර්ම වෙන්නේ ඇත්තටම සිත් 89යි චෛතසික 52යි මෙන්න මේ කියන රූපවල මහා භූත රූප 4යි හෘදය වස්තුවයි පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයි නේද? ඊට පස්සේ ප්‍රත්‍යෝත්පන්නත් ඇත්තටම මෙතනම පෙන්නනවා. නමුත් මේකේ මේ පොතේ ලියලා තියෙන ස්වරූපේ ඒ ආකාරයටයි. ඊට පස්සේ ප්‍රත්‍යෝත්පන්න නැවතත් වෙනම කියනවා. මෙතන මේ කියන්නේ මේ තියෙන ප්‍රත්‍යෝත්පන්න කියලා. එතකොට අපි ඒක බැලුවොත් ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍ය ලබන සියලු එකුන් අනු චිත්තය. ඔන්න පළවෙනි ප්‍රත්‍යෝත්පන්නය. ඊට පස්සේ චෛතසික 52. නාමස්කන්ධයන්ගෙන් ප්‍රත්‍ය ලබන චිත්තජ රූප හා ප්‍රතිසන්දි කර්මජ රූප. සකල මහා භූත රූප. උපාදාය රූප. පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ හෘදය වස්තු. දැන් ප්‍රත්‍යෝත්පන්න පැත්තේ තියෙන්නේ මෙන්න මේ ධර්ම ටික. මොනවද? අපි මේක කියවලා බලමු. කියවලා තේරුම් ගන්න බලමු. ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍ය ලබන සියලු එකුන් අනු චිත්තයි චෛතසික 52යි. ඒතර මෙතනදී ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මොනවද? එකින් එක බලමු අපි. මේකෙදී ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ මොකද්ද? ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍ය ලබන සියලු එකුන් අනු චිත්තය චෛතසික 52. එතකොට අපිට මෙතන ප්‍රත්‍යෝත්පන්නේ මොකද්ද? සිත් 89යි චෛතසික 52යි. පින් සිත් 89යි චෛතසික 52යි. මේක වැඩි විස්තර තමයි මේ කියන්නේ. ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍ය ලබන මේවා එකින් එකකට අඤ්ඤමඤ්ඤෝ ප්‍රත්‍ය වෙනවා. ඒකයි මේ කියන්නේ. මේවා එකුන් අනු චිත්තේ චෛතසික 52 තියෙනවා ප්‍රවෘත්ති සිතුත් තියෙනවා ප්‍රතිසන්දි සිතුත් තියෙනවා. ඒකින්ද තමයි මේ විදිහට කියන්නේ. එතකොට පළවෙනි කොටසේ ප්‍රත්‍යෝත්පන්න කියන්නේ සිත් 89යි චෛතසික 52යි. ඊළඟට අපි මෙතන බලනවා. නාමස්කන්ධයන්ගෙන් ප්‍රත්‍ය ලැබ දෙවෙනි එක චිත්තජ රූප හා ප්‍රතිසන්දි කර්මජ රූපයෝ. එතකොට මේ දෙවෙනි වගන්තියේදී ප්‍රත්‍යෝත්පන්න මොනවද? කියන්න පුළුවන් ද මහත්මාත්මියෙකුට? සතර මහා භූතයෝ. දැන් අපි කතා කරන්නේ මේ දෙවෙනි එක. දැන් අපි මේක අවසන් කරා. දෙවෙනි එක කියනවා නාමස්කන්ධයන්ගෙන් ප්‍රත්‍ය ලබන චිත්තජ රූප හා ප්‍රතිසන්දි කර්මජ රූපයෝ. එතකොට මේකේ දෙවෙනි එකේ ප්‍රත්‍යෝත්පන්න මොනවද? සතර මහා භූතයෝ පමණයි නේද? දැන් මෙතන කෙලින්ම කියනවානේ චිත්තජ රූප හා ප්‍රතිසන්දි කර්මජ රූප. ඒවා ප්‍රත්‍ය
ලබන්නේ නාමස්කන්ධයෙන්. ඒ ප්‍රත්‍ය පැත්තනේ කතා කරන්නේ. අපි දැන් මේ කතා කරන්නේ ප්‍රත්‍යෝත්පන්න පැත්ත. ඒතර ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්තජ රූපයි ප්‍රතිසන්දි කර්මජ රූපයි. දෙවැනි එක තුන්වෙනි එක ඔබතුමිය කියපු වගේ සක්‍ර මහා භූතය ඒක අපි පස්සේ බලමු. තුන්වෙනියට දැන් පළවෙනි එක සිත් 89යි චෛතසික 52. දෙවැනි එක චිත්තජ රූප හා ප්‍රතිසන්දි කර්මජ රූප. අපි දන්නවා නාමස්කන්ධ වලින් ප්‍රත්‍ය ලැබනවා චිත්තජ රූප. ඒ කොහොමද? නාමස්කන්ධ කියන්නේ මොනවද? නාමස්කන්ධ කියන්නේ වේදනා සංඥා සංකාර කියන. ඔව්. නාමස්කන්ධ කියන්නේ වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ. එතකොට මේ කතා කරන්නේ මොනවා ගැනද මේ? අනිත් පැත්තෙන් කිව්වොත් ස්කන්ධ හතරක්ම අපිට පෙන්නනවා. එතකොට ස්කන්ධ හතර කියන්නේ සිත් 89යි චෛතසික 52යි නේද? එතකොට සිත් 89න් චෛතසික 52න් ප්‍රත්‍ය ලැබනවා. මේවා ප්‍රත්‍ය වෙලා උපදිනවා චිත්තජ රූපයි ප්‍රතිසන්දි කර්මජ රූපයි. ඇයි මේ සිත් වලින් චිත්තජ රූප සහජාත උපදිනවා කියලා අපි දන්නවා නේද? එහෙමයි. ඔව්. සමහර සිත් වලින් මතක තියාගන්න සිත් 89න්ම නෙමෙයි. එතකොට සිත් වලින් සහජාතව ඒ අවස්ථාවෙම චිත්තජ රූප උපදිනවා. ඒ වගේම සමහර සිත් වලින් සහජාතව ප්‍රතිසන්දි කර්මජ රූප උපදිනවා. ඒ මොන අවස්ථාවේද? උපතිශනේදී. ප්‍රතිසන්දිශනේදී ප්‍රතිසන්දි සිත් 19න් ප්‍රත්‍ය වෙලා එතකොට ප්‍රත්‍ය පැත්තේ තියෙන ප්‍රතිසන්දි සිත් 19. ප්‍රත්‍යෝත්පන්න පැත්තට එනවා ප්‍රතිසන්දි කර්මජ රූප. දැන් මේ දෙක අපි හොඳට තේරුම් ගත්තද? ඔව්. දැන් මේවා කොහොමද ඕගොල්ලන් මේවා මතක තියාගන්නේ? පාඩම් කරලාද? නෑ. ඔව් මේවා තේරුම් අරගෙන පාඩම් කරොත් අපිට මතකෙ හිටින්න පහසුයි. එතකොට මේ කියන්නේ අපේ ප්‍රත්‍යෝත්පන්න පැත්තේ පළවෙනි එක සිත් 89යි චෛතසික 52යි. ඔන්න පළවෙනි කොටස. දෙවෙනි කොටස චිත්තජ රූපයි ප්‍රතිසන්දි කර්මජ රූපයි. හරි. තුන්වෙනි එක තමයි අර මේ මහත්මිය කියපු සකල මහා භූතය. මේක පැහැදිලිද? ඔව්. ඔව්. ඊළඟට කියනවා මහා භූතයන්ගෙන් ප්‍රත්‍ය ලැබෙන උපාදාය රූප. අයි මහා භූතයන්ගෙන් ප්‍රත්‍ය ලැබිලා තමයි උපාදාය රූප හැදෙන්නේ. එතකොට උපාදාය මහා භූත රූප හතරට අමතරව තව රූප තියෙනවා. ඒවා ඔක්කොම උපාදාය රූප. එතකොට තුන්වෙනි ප්‍රත්‍යෝත්පන්න සකල මහා භූතයෝ, හතරවෙනි ප්‍රත්‍යෝත්පන්නේ උපාදාය රූපයෝ. ඒ උපාදාය රූපේ හැදෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ මහා භූත හතර. මහා භූත එන්නේ අර ඉස්සෙල්ලා කියපු රූප ಜಾති හතක් අපිට කතා කරානේ. අසඤ්ඤ සත්ත්‍ය පංචෝකාර ඒ විදිහට කිව්වනේ මෙන්න මෙතන මෙති බාහිර රූප, ආහාරජ රූප, ඉතුජ රූප මෙන්න මේවයි මේ රූපවල තියෙන මහා භූතයන්ගෙන් තමයි උපාදාය රූප ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. මේ දෙක තේරුණාද? තේරුණා. හොඳයි. ඊළඟට කියනවා හෘදේ වස්තුවෙන් ප්‍රත්‍ය ලැබෙන පංචෝකාර ප්‍රතිසන්දි. එතකොට අපි හතරක් කතා කර කොටස්. දැන් මේකෙදී එන්නේ මෙතන ප්‍රත්‍යෝත්පන්නේ මොකද්ද? හෘදේ වස්තුවෙන් ප්‍රත්‍ය ලැබෙන පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධය. ප්‍රතිසන්දි නාමස්කන්ධය. ප්‍රතිසන්දි නාමස්කන්ධය. එතකොට ප්‍රත්‍ය ධර්මය මොකද්ද මේකේ? හෘදේ වස්තුව. හෘදේ වස්තුව. හෘදේ වස්තුවයි ප්‍රතිසන්දි නාමස්කන්ධ කියන්නේ ප්‍රතිසන්දි සිතුයි චෛතසිකයිනේ. එතකොට ප්‍රතිසන්දි සිත් සහ චෛතසික හෘදේ වස්තුවෙන් ප්‍රත්‍ය ලැබනවා සහජාතව උපදිනවා. හෘදේ වස්තුවෙන් ප්‍රත්‍ය ලැබලා සහජාතව උපදිනවා. ඒ ප්‍රතිසන්දි නාමස්කන්ධ කියන්නේ පංචෝකාරයේ උපදින ප්‍රතිසන්දි සිත් සහ චෛතසික. ඊළඟට අනිත් පැත්තට කියනවා පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ගෙන් ප්‍රත්‍ය ලැබෙන හෘදේ වස්තුව. මෙතනදී මොකද ප්‍රත්‍යෝත්පන්නේ?
හෘදේ වස්තුව. හෘදේ වස්තුව. හෘදේ වස්තුව. මොකද හෘදේ වස්තුව පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ වලට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම පංචෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ හෘදේ වස්තුවට සහජාත ප්‍රත්‍ය වෙනවා. මේ අඤ්ඤමඤ්ඤ විදියට සහජාත ප්‍රත්‍ය යෙදෙන හැටි. එතකොට මෙන්න මේ ඔක්කොම ටික තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. මෙතෙන්ට වෙනකම් පැහැදිලිද? ඔව්. හොඳටම පැහැදිලිද? පැහැදිලි වෙනවා. පැහැදිලි නැති මහත් මහත්මියක් ඉන්නවද? මම නම් වශයෙන් අහන්නේ නැහැ. පැහැදිලි නැති මහත් මහත්මියක් ඉන්නවනම් කියන්න. හොඳටම පැහැදිලි කියලා තමයි පේන්නේ. එතකොට අපි දැන් මේ කතා කරේ සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න. මේක තමයි අපිට කියන්නේ අත්ති ප්‍රත්‍යයට පාවිච්චි කරන්න කියලා. අත්ති ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වලට පිටුව කීයද පිටුව සහජාත අත්ති ප්‍රත්‍යනේ. අත්ති ප්‍රත්‍ය 14 වෙනි පිටුව. එතනින්නේ මෙතෙන්ට ගියා. හරි. මෙතින් සහජාතාධිපති ප්‍රත්‍යේ ස්වરૂපයේ සහජාත ප්‍රත්‍යෙහි මෙන්ද සහජාත අත්ති ප්‍රත්‍යේ ස්වરૂපයෝ සහජාත ප්‍රත්‍යෙහි මෙන්ද. මෙන්න මේක තමයි අපි දැන් මෙච්චර වෙලා කතා කරේ. සහජාත ප්‍රත්‍යයට ගිහිල්ලා සහජාත අත්ති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ගැන තමයි කතා කරේ. ඒක පැහැදිලි වුණාද? එතකොට මේ තාම අපි අත්ති ප්‍රත්‍ය ප්‍රභේද එක ප්‍රභේදයයි අපි කතා කරේ. තාම සහජාත අත්ති ප්‍රභේදේ විතරයි කතා කරේ. ඒකේ ප්‍රත්‍යෝත්පන්න කතා කරේ. ඉතින් ඒ මේ ඇත්තටම අත්ති ප්‍රත්‍ය ප්‍රභේද 7ක් තියෙන හින්දා ටිකක් අමාරුයි. එතකොට දෙවනි ප්‍රභේදය තමයි වස්තු පුරේජාත අත්ති. වස්තු පුරේජාත අත්ති ප්‍රත්‍යේ ස්වરૂපයෝ වස්තු පුරේජාත නිශ්චය ප්‍රත්‍යෙමෙන්ද ගන්න ඕනේ. එතකොට මේක ගන්නෙ කොහෙන්ද? ප්‍රඥාත නිශ්චය ප්‍රත්‍ය. අපි යන්න ඕනේ නිශ්චය ප්‍රත්‍යයට. නිශ්චය ප්‍රත්‍යයට ගිහිල්ලා නිශ්චය ප්‍රත්‍යෙත් ප්‍රභේද කීපයක් තියෙනවා. එකක් තමයි වස්තු පුරේජාත නිශ්චය. එතනින් ගන්න කියනවා වස්තු පුරේජාත අත්ති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න. ඒක ඔයගලන්ට ගන්න පුළුවන්ද? ඒ විදිහට මේ හැම එකම ඒ කොටසෙන් ගන්න කියනවා. දැන් ඊළඟ තුන්වෙනි එක වස්තාරම්මන පුරේජාත අත්ති ප්‍රත්‍යේ ස්වરૂපයෝ වස්තාරම්මන පුරේජාත නිශ්චයෙන් ගන්න කියනවා. ඒකත් ගන්න කියන්නේ නිශ්චය ප්‍රත්‍යෙමයි. ඊළඟට කියනවා ආරම්මන පුරේජාත අත්ති ප්‍රත්‍යේ ස්වરૂපයෝ ආරම්මන පුරේජාත ප්‍රත්‍යෙන් ගන්න කියලා. ඒතර පුරේජාතේ කොටස් තුනක් පෙන්නනවා මෙතන. ඒ පුරේජාතෙන් ඒ ප්‍රත්‍යෝත්පන්න ගන්න කියලා. ඊළඟට පශ්චාජාත අත්ති ප්‍රත්‍යෝත්පන්න පශ්චාජාත ප්‍රත්‍යෙන් ගන්න ඕන. එතෙන්දි ගන්න වෙන්නේ අපි යන්න වෙන්නේ පශ්චාජාත ප්‍රත්‍යයට. ආහාර අස්ති ප්‍රත්‍ය ගන්න වෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. ඉන්ද්‍රිය අත්ති ප්‍රත්‍ය ගන්න වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන්. මෙතන ආපහු දීලා නැහැ. එතන රෙෆරන්ස් දීලා තිනවා අහවල් ප්‍රත්‍යෙන් ගන්න කියලා. මෙන්න මේක මම දැන් එකින් එක විස්තර කරන්නේ නැහැ. මේක ටිකක් බරපතල වැඩක්. එකක් විස්තර කරා අපි කොහොමද සහජාත අත්ති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න සහජාත ප්‍රත්‍යෙන් ගන්නේ කියන එක පෙන්නුවා. එතන පැහැදිලිද? එතකොට ඒ ආකාරයට බලන්න මේ වස්තු පුරේජාත කොහොමද ප්‍රත්‍යෝත්පන්න ගන්න කියලා ඒ ප්‍රත්‍යයට ගිහිල්ලා ගන්න ඕනේ. මෙච්චරම අමාරු ඒවා දෙන එක නෑ විභාගෙට නම්. නමුත් අපිට සහජාත අත්ති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ලියන්න කිව්වම කොහොමද අපි ලියන්නේ කියන එක පොඩ්ඩක් දැනගත්තොත් හොඳයි. කොහොමද ධර්මය දැන ගැනීමට මේක විස්තර බලන්න කොහොමද මේක සහජාත ප්‍රත්‍යයට ගිහිල්ලා එතනින් ගන්න කියලා. මම හිතන්නේ එතනින් එහාට අපි මේක කතා කරන්නේ නැහැ. මොකද එතකොට මේක ගොඩක් ගැඹුරු වෙනවා. වෙන මොනවා හරි මේක ගැන කියන්න අවශ්‍ය වෙනවද? දැන් තේරුණා මැඩම්. එතකොට අපි දැන් මෙතන අපි එකක් කරා. ඒ වගේ තව ප්‍රභේද 6ක් තියෙනවා. ඒ ප්‍රත්‍යයට ගිහිල්ලා ඒ ප්‍රත්‍යෝත්පන්න මේ ත්‍රිරාශියෙන්ම ගන්න පුළුවන්. ඒක පැහැදිලිනේ. එතකොට අපිට ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්ද? නැත්නම් මේ විප්‍රයුක්ත මැඩම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? මේ ආරම්මන ප්‍රත්‍ය ගැන. මේ ආරම්මන ප්‍රත්‍යේ විවිධ ප්‍රභේද විවරණය කරන්න කිව්වහම මේ
ඒක හිතා ගන්න බෑ මොකද ආරම්මන ප්‍රත්‍යේ විවිධ ප්‍රභේද කොතනින්ද ගන්න කියන එක. ඇත්තටම ආරම්භන ප්‍රත්‍යට අපි එතනට යමු ප්‍රභේද නැහැ. මේ ප්‍රශ්නේ අපි දැක්කා ඒක පොඩි අපි මෙතෙන්ට යමු. ඔන්න මේ තියෙන ආරම්භන ප්‍රත්‍ය මේ ත්‍රි රාශිය පෙන්වන්නේ පිටුව හරව ගන්න ඕගලන්ට පොත් තියෙන අය පිටුව 3 හේතු ප්‍රත්‍යයට පස්සේ තියෙන ආරම්භන ප්‍රත්‍ය. දැන් ආරම්භන ප්‍රත්‍ය යන පච්චය යන ප්‍රත්‍යෝද්දේශයේ ස්වરૂපය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යත්ව දරුම්බේ එයින් මෙන්න ප්‍රත්‍ය ටික අපි බලමු. මෙන්න ප්‍රත්‍ය ධර්ම. මෙන්න ප්‍රත්‍යෝත්පන්න ධර්ම. මේවා එකට තියෙන්නේ. වෙන් කරලා නෑ මේක කියලාත් නෑ ප්‍රභේද මේමයි කියලා. ඒ ප්‍රශ්නේ මොන අවුරුද්දේද? 2015. අපි දැක්ක මේ ප්‍රශ්නේ ඇත්තටම ආරම්භන ප්‍රත්‍ය ප්‍රභේද නැහැ. නමුත් ආරම්භන ප්‍රත්‍යයේ දැන් අපි මීරියගොල්ල මහත්තයාගේ පොත බැලුවා. දැන් මේක අපි ඉස්සෙල්ලා බලලා යමු. ආරම්භන ප්‍රත්‍ය ධර්ම මොනවද කියලා මේක බලලා කියන්න පුළුවන්ද? සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණයයි ප්‍රඥප්තියයි. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සිත් 89යි චෛතසික 52යි. හරි. එතකොට ප්‍රත්‍ය ධර්ම වෙනවා වර්තමාන වූද අතීත වූද අනාගත වූද එකුණනෝ චිත්තේ මේ තුනක් කියන්න ඕන ලියනකොට වර්තමාන අතීත සහ අනාගත සිත් 89යි චෛතසික 52යි රූප 28යි කාල මුක්ත නිර්වාණය හා ප්‍රඥප්තියින් තමයි ප්‍රත්‍ය ධර්ම වෙන්නේ. ප්‍රත්‍ය පැත්තට තියෙන්නේ මේ ටික. ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙන්නේ එකුණනෝ චිත්තයයි චෛතසික 52යි. දැන් මම මෙතනදී අර රූප විනිශ්චයේදී මේකේ ප්‍රත්‍ය ධර්මය රූප නාම රූපද ප්‍රත්‍යෝත්පන්න ධර්මය නාම රූපද කියලා යම් මහත්මයෙකුට කියන්න පුළුවන්ද? ප්‍රත්‍ය ධර්ම නාම රූප ප්‍රත්‍යෝත්පන්න නාම. හරියටම හරි බොහොම පිං. ප්‍රත්‍ය ධර්ම නාම සහ රූප. මොකද සිත් තියෙනවා 89 චෛතසික 52 තියෙනවා රූප 28 තියෙනවා. එතකොට නාම තියෙනවා රූප තියෙනවා නිර්වාණයත් මොකක් හැටියටද යන්නේ? නාම ධර්මයක්ද? නිර්වාණයත් නාම ධර්මයක් හැටියට යන්නේ සහ ප්‍රඥප්තිය කියන්නේ පනවන ලද. එතකොට මේ ඔක්කොම නාම සහ රූප තමයි ප්‍රත්‍ය පැත්තේ තියෙන්නේ. නාම ධර්මයක් තියෙනවා රූප ධර්මයක් තියෙනවා. ප්‍රත්‍ය වෙලා හැදෙන්නේ සිත් 89යි චෛතසික 52යි. මෙතන මොනවද තියෙන්නේ? නාම ධර්ම පමණයි. සිත් 89 කියන්නේ නාම ධර්ම හතරම. චෛතසික 50 සිත් 89 කියන්නේ විඥාන ස්කන්ධය, චෛතසික 52 කියන්නේ ඉතිරි ස්කන්ධ 3. එතකොට නාම ධර්මද විතරයි මෙතන හැදෙන්නේ මේ ප්‍රත්‍යෝත්පන්න පැත්තේ රූප නැහැ. එතකොට මතක තියාගන්න ආරම්මන ප්‍රත්‍යේ නාම රූප ධර්ම ප්‍රත්‍ය වෙලා නාම ධර්ම විතරයි හැදෙන්නේ. ඒතර අපි ගිය සතියේට පිට සතියේත් කතා කරා නාම රූප විනිශ්චය කියන්නේ ඔන්න මේ ආරම්භන ප්‍රත්‍ය නාම රූප විනිශ්චය ලියන්න කිව්වොත් ආරම්භන ප්‍රත්‍ය නාම සහ රූප ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නාම පමණයි. මේක පැහැදිලිද? පැහැදිලි වෙනවා. හොඳයි. එහෙමනම් ඊට පස්සේ දැන් ඔබතුමිය ඇහුවේ ප්‍රභේද වශයෙන් මම පොඩ්ඩක් බලන්නම් ඒක අපිට තියෙනවද කියලා. හරි මේ පෙන්නන්නේ අර කරුණාරත්න මීරියගොල්ල මහත්තයාගේ පොත. මේකේ අපි ආරම්භන ප්‍රත්‍යයට පොඩ්ඩක් ගිහින් බලමු. මෙන්න මේ තියෙන්නේ ආරම්භන ප්‍රත්‍යේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න. දැන් මේ අපි කතා කරපු ටික මෙතන තියෙනවා. ප්‍රත්‍ය ධර්ම සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණයයි ප්‍රඥප්ති. ප්‍රත්‍යෝත්පන්න ධර්ම සිත් 89යි චෛතසික 52යි. ඒතර මෙතන තියෙන නාම සහ රූප, මෙතන තියෙන නාම ධර්ම විතරයි. මේක පැහැදිලි නේද? මේ පොත තියනවාද මහත්මින් ළඟ? තියෙනවා මැඩම්. මම ළඟ නම් තියෙනවා. දැන් නැති මහත්මයක් ඉන්නවද? හැමෝම ළඟ තියනවාද ඒ කියන්නේ? භික්ෂුණීන් වහන්සේලාත් මම යවුවා. භික්ෂුණීන් මේ දැන් එන්නේ නැහැ නේද?
හොඳයි. දැන් මෙන්න මේක විස්තර වශයෙන් මෙතන ගොඩාක් දීලා තියෙනවා. මේකද දන්නේ නැහැ මේ ප්‍රශ්නේ ප්‍රභේද කියලා අහන්නේ. දැන් ඔබතුමිය කතා කරපු ප්‍රශ්නේ 2015 නේද? 2015 ආරම්භන ප්‍රත්‍යයට ඇත්තම වශයෙන්ම නම් ප්‍රභේද නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ ප්‍රභේද කියලා අහන්නේ මේ වගේ විස්තරයක්ද කියන්න හරියටම කියන්න අමාරුයි. අපි මේ විස්තරේ තේරෙනවද? ඒක තේරෙනවා. හොඳටම තේරෙනවා නේද? ඔව්. මමත් හිතුවා ඒ ටික තමයි කියලා. ඔව් මේ ටික වෙන්න ඕන. ඉතින් අපිට ප්‍රශ්නයකදී අපිට කියන්න පුළුවන් මේ ආකාරයට උත්තරේ ආරම්භන ප්‍රත්‍ය ප්‍රභේද නැත. නමුත් මේ ප්‍රත්‍යෝත්පන්න මෙච්චරයි. මේවා විස්තර වශයෙන් මේ ප්‍රභේද ටික දක්වන්න පුළුවන්. දැන් මේ මැඩම් මෙතන ආරම්මණයේ ප්‍රභේද කිව්වනම් හරි නේද? ආරම්මන නම් ප්‍රභේද මේව තමයි. මේ ආරම්මන ප්‍රභේද. ආරම්මණයේ ප්‍රභේද කියලා කිව්වනම් ඔව්. හරියටම හරි. ආරම්මන ප්‍රත්‍යයට ප්‍රභේද නෑ. මේ ආරම්මන නෙමේ විවිධ ආරම්මන. අපි මේ බැලුවොත් දැන් ආරම්මන ප්‍රත්‍ය ඔක්කොම එන්නේ අරමුණු කරලා හැදෙන ධර්ම. එතකොට අපි දන්නවා නවලෝකෝත්තර ධර්ම හැර සියලුම ධර්ම අරමුණු කරලා අකුසල් සිත් හැදෙන්න පුළුවන්. වර්තමාන වර්ණ රූපය අරමුණු කරලා චක්කු විඤ්ඤාණ සිත් දෙක හැදෙනවා. නේද? අපි දන්නේ වනේ ශබ්ද රූපේ සෝත විඤ්ඤාණ මේ තියෙන දෙපස් විඤ්ඤාණ සිත් හැදෙන හැටි. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පහම අරමුණු වෙලා සම්පටිජ්ජන දෙකයි පංචද්වාර වජ්ජන සිතයි හැදෙනවා. ඇයි මෙතන ධම්මාරම්මනේ නැත්තේ? මම මේ අමතර ප්‍රශ්නයක් අහන්නේ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ යන පංචාරම්මන අරමුණු වෙලා සම්පටිච්ඡන දෙකයි පංචද්වාර වජ්ජන සිතයි හැදෙනවා. ඇයි මෙතන ධම්මාරම්මනේ නැත්තේ? කියන්න පුළුවන්ද කාට හරි ධාතුව නැති නිසාද? ඈ? මනෝ විඥාන ධාතුව නැති නිසාද? අන්න හරි. ඒ කියන්නේ සම්පටිච්ඡන සිත් දෙකයි පංචද්වාර වජ්ජන සිතයි එන්නෙම ඔගොල්ලෝ චිත්ත වීතිය මතක් කරන්නේ. චක්කුද්වාරික සෝතද්වාරික ඒ කියන්නේ දෙපස් විඥාන ඒ පහෙන් විතරයි සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන වෙන්නේ. මනෝද්වාර වර්ජන සිත මනෝ මේ ධම්මාරම්මණයට එන්නේ කෙලින්ම. ඒ කියන්නේ ධම්මාරම්මණය කියන්නේ අපි කලින් දැකපු දෙයක් කලින් කරපු දෙයක් මතක් කිරීමක් නේ. මේවා වර්තමානයේ දකින්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ දකින්න අහන ඒ විදිහට. එතකොට අපි චිත්ත වීති මතක් කරොත් චක්කු විඥාන සම්පටිජ්ජන සම්තිරණ වොත්තපන. නමුත් මනෝද්වාර වර්ජණයට නම් මනෝද්වාර වර්ජන සිතෙන් පස්සේ කිලින්ම ජවන්. ඒකට ඒ මනෝද්වාරික චිත්ත වීතියට සම්පටිජ්ජන පංචද්වාර වර්ජන සිත් එන්නේ නැහැ. ඒක මතකද? මතකයි. දැන් චිත්ත වීති බලන්න පංචද්වාරික චිත්ත වීති සහ මනෝද්වාරික චිත්ත වීති. පංචද්වාරික චිත්ත වීති වල පමණයි සම්පටිජ්ජන පංචද්වාර වර්ජන සිත් එන්නේ. මේව ඇරින්න දෙයක් නැහැ නේ. ద్వාර පහෙන් මොකකින්ද කියලා බලන්න දෙයක් නැහැ මනෝද්වාරික චිත්ත වීතියට. ඒකින්ද තමයි මෙතන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ යන පංච ආරම්මන විතරයි ප්‍රතිපත්තට තියෙන්නේ. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සම්පටිජ්ජන සිත් දෙකයි පංචද්වාර වර්ජන සිතයි. දැන් මේ අර සිත් 89 කඩනවා මෙතන. කීපයකට කඩලා තියෙනවා. ඒක තමයි මේ කරන්නේ. මේ සිත් 89යි චෛතසික 52 මෙතන කඩනවා. චක්කු විඥාන සිත් 2 අකුසල් සිත් 12 සෝත විඥාන 2 ওই විදිහට කඩලා කියනවා ඒවයි අර ආරම්මණය මොකක්ද කියලා. නේද? ඒක පැහැදිලිද? මේ කියපු ටික පැහැදිලිද මහත්මීන්ට? මැඩම් එතකොට මේ ලොව ඇති සියලුම අරමුණු වලට මනෝද්වාර වර්ජන සිත් දැම්මේ. එතකොට එතනදී ධම්මාරම්මණය අහු වෙනවනේ. ලොව ඇති සියලුම අරමුණු අර අපි විභංග පාළියට ගියොත් සබ්බේ ධම්මා කිව්වොත් මේ ඔක්කොම ටික
සියලුම අරමුණුනේ ලෝභ ඇති සියලුම අරමුණු කියනකොට මේ ඔක්කොම ටික. එතනට තමයි ධම්මාරම්මණය ඔක්කොම ටික එන්නේ. මොකද රූපාරම්මණං ඒ ටික වෙනම කියලා ඊට පස්සේ කියනවා සබ්බේ ධම්මා කියලා. ඒකට සබ්බේ ධම්මා කිව්වම ලෝභ ඇති සියලුම අරමුණු. හරි මෑඩම්. එතකොට මේ පැහැදිලිද? පැහැදිලි. හොඳයි. මම තව පොඩ්ඩක් අහන්නම් මෙන්න මේ ටික දස කසින දස අසුබ මේ කොට්ටාස මේ විදිහට ප්‍රඥප්ති සත්‍ය ප්‍රඥප්ති 25ක් ගැන කියනවා. මේවට මේවා අරමුණු වෙලා හැදෙන්නේ රූපාවචර ප්‍රථම ධාන සිත් 3. ඒක විස්තර කරන්න පුළුවන් දෙයක් මහත්මාත්‍රික මේ අපි පළවෙනි අවුරුද්ද කරපුවා මම මේ මතක් කිරීමක් කරන්නේ. පළවෙනි අවුරුද්ද කරපු මහත්මීන් නේද මෙතන ඉන්නේ ඔක්කොම. රූපාවචර ප්‍රථම ධානයට කසින සමාවෙන්න කසිනේ සම 40 කර්මස්ථාන වලින් කීයක් අයිති වෙනවද? කීයක් ලැබිලාද ප්‍රථම ධාන සිත් 3 ලැබෙන්නේ? 25ක්. අන්නේ 25 තමයි මෙතන තියෙන්නේ මේ දස කසින දස අසුබ කේසාදී කොට්ටාස මේ කායගත සතිය ආශ්වාස ප්‍රාශ්වාස ආනාපාන සතිය මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා නැහැ මුදිතා මෙන්න මේ 25 අරමුණු වෙලා රූපාවචර ප්‍රථම ධාන සිත් 3 ලැබෙනවා. මොනවද මේ රූපාවචර ප්‍රථම ධාන සිත් 3? කුසල් විපාක ක්‍රියා. අන්න හරි ප්‍රථම ධාන කුසල සිත විපාක සිත ක්‍රියා සිත. ඒ විදිහටම තමයි ඊළඟට දෙවෙනි ධානය ලැබෙන්නේ 14කින් මතකයි නේද? ඔව්. ඊට පස්සේ 12කින් අනිත් ඒ විදිහට තමයි මේ රූපාර පංචම ධාන සිත් 3 12කින් මෙතන තෘතීයයි චතුර්ථයි දෙකම 14කින්. මේ අපි පළවෙනි අවුරුද්දේ කරපුවා තමයි මේ දැන් මේ ආරම්භන හැටියට මේවා අරමුණු කරොත් මේවා ලැබෙනවා. ප්‍රත්‍යুৎපන්න වෙනවා. මේවා අරමුණු කරොත් මේවා ප්‍රත්‍යুৎපන්න. මේ ඇත්තටම මම මේක පොඩ්ඩක් තේරුම් කරන්න හිතුවේ අපි කරන අවුරුද්දෙත් මේ මොනවද කියන එක හරියටම පැහැදිලි කමක් අපිට අමාරුයි. ඉතින් මේක කීප සැරයක් බැලුවම තමයි තේරෙන්නේ මේ මොනවද කියන්නේ කියලා. මේ කියන්නේ රූපාවචර ප්‍රථම ධාන සිත් 3 ද්විතීය තෘතීය ධාන සිත් 3 චතුර්ථ ධාන සිත් 3 ලැබෙන්න අර සම 40 කර්මස්ථාන වලින් මොන කර්මස්ථානද අරමුණු වෙන්න ඕන. ඒතකොට ඒ කර්මස්ථාන කියන්නේ ප්‍රඥප්තිය. මේවා බලන්න මේ දස කසින දස අසුබ මේ ඔක්කොම ප්‍රඥප්තිය. පනවන ලද දේ. මේවා මෙතන පරමාර්ථ ධර්ම නැහැ. මේවා ප්‍රඥප්තිය අරමුණු වෙලා තමයි රූපාවචර සිත් ටික ලැබෙන්නේ. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන්නේ ඒ රූපාවචර සිත්. ඊට පස්සේ මෙතනින් මොකද තියෙන්නේ මේ ආකාශ ප්‍රඥප්තිය අරමුණු කරලා ආකාසානංචායතන සිත් ලැබෙනවා. එන්දන් අරූපේමනේ. ඔව්. එතකොට දැන් මෙතන කතා කරන්නේ අරූප සිත් හැදෙන හැටි. ආකාසානංචායතන සිත් 3ට ප්‍රත්‍ය වෙන්නේ ආකාශ ප්‍රඥප්තිය. ආකාශය අනන්ත ආකාශය. විඥානන්තන කුසල් සිතට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? පළවෙනි අරූප සිත ආකාසානංචායතන සිත වර්තමාන හෝ අතීත. මේ වර්තමාන හෝ අතීත ආකාසානංචායතන සිත අරමුණු වෙලා විඥානංචායතන කුසල් සිත හැදෙනවා. මේවා අපි අර පළවෙනි අවුරුද්දේදී කරපුවා මම මේ මතක් කිරීමක් කරන්නේ. එතකොට මේ විඥානංචායතන සිතට අරමුණු වෙන්නේ ආකාසානංචායතන කුසල් සිත. ඔන්න ওই විදිහට තමයි විපාක සිත. මෙතන කුසල් සිත මෙතන විපාක සිත වෙන් වශයෙන් දක්වලා තියෙනවා. මේ කිතිරි ටික කොහෙද කියලා මම බලන්න. මෙතන වෙන්නේ නැති නේද? මෙතන. ඊට පස්සේ විඥානංචායතන සිතට ආකාසාන මේ ඔක්කොම අර අරූප කුසල් විපාක ක්‍රියා සිත් 3 හැදෙන්න අරමුණු කෙනේ එන්න ඕනේවා. ඊළඟට නේව සංඥා සංඥායතනත් ඒ විදිහට. එතකොට ලෝකෝත්තර සිත් 8ට අරමුණු වෙන්නේ මොකද්ද? නිර්වාණයමයි. ලෝකෝත්තර සිත් 8 හැදෙන්න ප්‍රත්‍යෝත්පන්න වෙන්න අරමුණු වෙන්නේ නිර්වාණයමයි.
ඒක තමයි මේ ආරම්මන ප්‍රත්‍යේ ප්‍රභේද නැහැ. හැබැයි විස්තර වශයෙන් මේ විදිහට අර මේ සිත් 89 කඩලා තියෙනවා. රූප වලටයි නිර්වාණයයි ප්‍රඥප්ති සිතුත් කොටස් වලට බෙන් කළා වෙන වෙනම පෙන්නනවා මේවා අරමුණු වෙලා මොනවද හැදෙන්නේ කියලා. ප්‍රත්‍යෝත්පන්න. මෙන්න මේ ටේබල් එක තේරුම් ගන්න බලන්න ඒ ආකාරයට. මේ ටික තේරුණාද? තේරුණා. ආයි මං ඇහුවොත් නොතේරෙන මහත්මියෙක් ඉන්නවද? හොඳයි. එහෙමනම් දැන් අර මේ මහත්මිය අහපු ප්‍රශ්නේ මතක් කරපු එක හොඳයි. ආරම්මන ප්‍රත්‍ය ප්‍රභේද නැහැ. හැබැයි ආරම්මන ප්‍රත්‍ය අරමුණු ආරම්මන වල ප්‍රභේද විචිතයට තමයි මේවා වෙන් කරලා පෙන්නලා තියෙන්නේ. හොඳයි. කොහොමද මම මේකෙන් අයින් වෙන්නම්. ඒ මහත්මියට තේරුණා නේද? පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් අහන්නද? හොඳයි අහන්න මහත්මිය. චිත්ත වීති න්‍යාය දැක්වෙන ප්‍රත්‍ය හඳුන්වා දී එම ප්‍රත්‍ය පිළිබඳ පැහැදිලි කරන්න. එතකොට අර තුනක චිත්ත වීති පෙන්නනවනේ ආරම්මණයකෙත් තියෙනවා මේ තවත් දෙකක තිබුණා මම බලනකොට. ඒතකොට ඒ තුනම ලියන්න ඕනේද? අවුරුද්ද පොඩ්ඩක් කියනවාද මට? 2020 2020 අපි ඊළඟ සතියේට එහෙමනම් කරමුද? හරි මැඩම් හරි. ඔබතුමියට පුළුවන්ද මේ ස්කයිප් එකට ඒ 2020 ප්‍රශ්න පත්‍රය දාන්න? පුළුවන්. මම දාලත් ඇති සමහර විට මම දාලා නැත්තම් දාන්නම්. 2020 නේ ප්‍රශ්නේ මොකක්ද අංකය? 3. චිත්ත වීති න්‍යාය දැක්වෙන ප්‍රත්‍ය හඳුන්වා දී එම ප්‍රත්‍ය පිළිබඳව පැහැදිලි කරන්න. ඒක එකයි අහලා තින්නේ නෝ තුනක චිත්ත වීති අර සම්බන්ධ කළා සර් ගැන්වන්නේ අපිට. ඔව් ඒක තමයි. ඒක එතන කීපයක් මෙනවා. හොඳයි. චිත්ත වීති ආශ්‍රයෙන් මේක පැහැදිලි කරන්න කියලා කියන්නේ නේ. හොඳයි. ඔබතුමී මේ ප්‍රශ්නේ මේ ස්කයිප් ගෲප් එකට දාලා නැත්නම් මේ ප්‍රශ්න පත්‍රේ දාන්න අනිත් අයටත් එතකොට බලා ගන්න පුළුවන්. මම ළඟත් මේ ප්‍රශ්න පත්‍රේ නෑ ඇත්තටම. මං හිතන්නේ මං ඒක බලන්නම්. මේක අපි ඊළඟ සතියේදී කතා කරමු. අනිත් අයත් මේකට පොඩ්ඩක් ලෑස්ති වෙලා එන්න. කියවගෙන එන්න. පුළුවන් නම් ලියාගෙන එන්න. හොඳයි මහත්මිය. ඔබතුමී නම පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ස්වර්ණා සමරසිංහ. මෙතනින් අපිට අයින් වෙන්න පුළුවන් නේද? එතකොට අපි මේ 2009 ඊළඟ ප්‍රත්‍ය තියෙන්නේ අද ඊළඟ ප්‍රශ්නේ 2009 පස්වෙනි ප්‍රශ්නය. ඒක කියවන්න පුළුවන්ද යම් මහත්මියෙකුට? මම මේ ප්‍රශ්න පත්‍ර වලින් කරනකොට ඒ ප්‍රත්‍ය හුඟක් ප්‍රත්‍යයන් මේ ආයි අපිට රිවයිස් වෙනවා. 2009 ප්‍රශ්න අංක 5. අධිපතිපත්‍ය නිर्देशයට අනුව සතර අධිපති ධර්මයන් චිත්ත චෛතසික රූප ධර්මයන්ට උපකාර කරන ආකාරය පැහැදිලි කරන්න. දැන් අධිපති ප්‍රත්‍ය ප්‍රභේද කීයක් තියෙනවද? 2යි. මොනවද කියන්න පුළුවන්? ආරම්මනාධිපති සහජාතාධිපති. ආරම්මනාධිපති සහජාත අපි මේවා මේ ප්‍රත්‍ය කරනකොට ඒ ටිකත් මතක් කරගෙනම යමු. ආරම්මනාධිපති සහ සහජාතාධිපති. එතකොට ප්‍රභේද දෙකක් තියෙනවා අධිපති ප්‍රත්‍යයට. එතකොට දැන් මේ කියන්නේ ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න තමයි මේ කතා කරන්නේ. දැන් අපි එකින් එක මෙතන වෙනම අරන් තියෙනවා. ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න මේ කියන්නේ ප්‍රත්‍ය ධර්ම. මෙතනින් පටන් අරගෙන මෙතනින් ඉවර වෙනවා ප්‍රත්‍ය ධර්ම. එතකොට මේකෙදී මේකේ ප්‍රත්‍ය ධර්ම මොනවද කියලා කාට හරි කියන්න පුළුවන්ද? ඒ දේ කියවලා මේකේ ප්‍රත්‍ය ධර්ම වෙන් කරගන්න. මම කියවන්නම්. ගරු කළ යුතු වූ වර්තමාන වූද අතීත වූද අනාගත වූද ඉෂ්ට නිෂ්පන්න රූප 18යි. ද්වේෂ මූල මෝහ මූල දුක්ඛ සහගත කාය විඥාන වර්ජිත සිත් 86යි. ද්වේෂ ඊර්ෂා මාජ්ජරිය කුච්ච විචිකිච්ඡා වර්ජිත චෛතසික 47යි. කාල මුක්ත නිර්වාණය යන ෂඩාරම්මන ධර්මයෝ ආරම්මනාධිපති ප්‍රත්‍යවන ධර්මයෝය. මේ හයක් කියනවා. එතකොට දැන් මේකේ පළවෙනි එක කියන්න පුළුවන්ද? ප්‍රත්‍ය ධර්ම අධිපති ආරම්මනාධිපති කියන
ප්‍රභේදයේ ප්‍රත්‍ය ධර්ම. ඉෂ්ඨ නිෂ්පන්න රූප 18යි. සමා වෙන්න ඉෂ්ඨ නිෂ්පන්න රූප 18 කියනකොට මේ ටිකත් සම්පූර්ණ කරලම කියන්න ඕන මහත්මිය. වර්තමාන අතීත අනාගත වූ ඉෂ්ඨ නිෂ්පන්න රූප 18යි. බොහොම පිං. හරි. ඒක ගරු කළ යුතු කියලා කියන්න ඕනේ නේ. ආරම්මනාධිපති වෙනකොට ගරු කළ යුතු ධර්ම එන්නේ මෙතෙන්ට. දැන් අපි මේ කතා කරන්නේ ආරම්මනාධිපති මේ ප්‍රත්‍යෝත්පන්න පැත්තට එන්නේ. ඇත්තටම එන්න ඕන. ගරු කළ යුතු වට දැන් කිව්වද? මම හිතන්නේ මේ මයික් එකක් හරි. ගරු සමා වෙන්න මේ මහත්මිය කියපු එක හරියටම හරි. අපි කියන්න ඕන ගරු කළ යුතු වූ වර්තමාන අතීත අනාගත ඉෂ්ඨ නිෂ්පන්න රූප 18යි. හරි බොහොම පිං. ඊළඟට අපේ තමිල් ගර්ල්ස් ඊළඟට ද්වේෂ මූල දෙසිතයි දුක්ඛ සහගත කාය විඥානයේ රෝම මූල දෙසිතයි වර්ජිත අන්‍ය සිත් 80. මේක ඩිස්ටර්බන්ස් එකක් එනවා. මම හිතන්නේ මයික් එකක් අරලා වෙනත් ශබ්ද ඇහෙනවා. පොඩ්ඩක් එක බලන්න. හරි. එතකොට මේ කියන විදිහට කියලා ඉෂ්ඨ නිෂ්පන්න රූප 18යි. ඊට පස්සේ සිත් 84ක් ගැන කියනවා. ඒ සිත් 84 කියන්නේ සිත් 5ක් අයින් කරලා තියෙනවා. මොනවද? ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි, දුක්ඛ සහගත කාය විඥානයයි. මේ සිත් 5 හැර ඉතිරි සිත් 84. ඊට පස්සේ චෛතසිකත් අපිට කියන්නේ 47යි. එතන අයින් කරලා තිනවා ද්වේෂ, ඉස්සා, මජ්ජරිය, කුච්ච, විචිකිච්ඡා කියන 5 අයින් කරාම 47ක් එනවා 52කින්. එතකොට මෙන්න මේක තමයි අනිත් ටික. එතකොට අපි මේක කියන්න ඕන අර කියලා නිෂ්පන්න රූප 18යි. ඊළඟට සිත් 86යි. එතන කියන්න ඕන අයින් කරන සිත් 5 මොනවද කියලා. ඊට පස්සේ චෛතසික 47යි. එතන චෛතසික ටිකක් අයින් කරනවා. ඒ චෛතසික ටිකත් අපි කියලා කියන්න ඕන. එතකොට එතන 3යි. ඊළඟට කියනවා කියන්න පුළුවන්ද මහත්මිය? කාල මුක්ත වූ නිර්වාණය. නිර්වාණයට අකාලිකයි. එතකොට කාල මුක්ත වූ දැන් නිවනත් ආරම්මනාධිපති ප්‍රත්‍යක්. ඒ කියන්නේ ගරුකට අරමුණු කරන දෙයක් තමයි නිර්වාණය. එතකොට මෙතන අන්න ඒ ටික තමයි ආරම්මනාධිපති ප්‍රත්‍ය ධර්ම වෙන්නේ. මේක පැහැදිලි වුණාද? මේ ආරම්මනාධිපති වෙනකොටම ගරු කර අරමුණු කරන්න ඕන. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? ද්වේෂ මූල, මෝහ මූල, දුක සහගත කාය විඥාන සිත් 5 අයින් කරන්නේ ඇයි? ගරු කළ යුතු බවක් නැති නිසා. මේවා ගරු කරන්නේ නැහැ කවුරුත්. ද්වේෂ මූල ගරු කරනවායි කියන්නේ නැවත නැවත සිත් උපදිනවා. ඒවා ගරු කරනවා. ඒ කියන්නේ ඒවා මේ ප්‍රධාන ආරම්භන හැටියට ගන්න ඕනේ. ඒ ද්වේෂ මූල නැවත නැවත ද්වේෂ මූල සිත් අපිට ඇති වෙන්න කවුරුත් කැමති නැහැ. ද්වේෂ මූල, මෝහ මූල කොහොමදත් මෝහ මූල සිත්වල මේ විසිරිච්ච ගතිය නිසා ඊළඟට දුක්ඛ සහගත කාය විඥානය දුක්ඛ සහගතයි. ඒකට මේවා ගරු කරලා අරමුණු කරන්නේ නැහැ. ඒ නිසා මේ සිත් 5 අයින් කරලා ඉතිරි සිත් 86 තමයි මේ ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට ඒ අනුව මේ සිත් අයින් කරනකොට ඒවයිට අදාළ චෛතසික ටිකත් ඒවයි විතරක් කියන චෛතසික ටික අයින් කරනවා. ද්වේෂ, ඉස්සා, මජ්ජරිය, කුච්ච කියන්නේ ද්වේෂ මූල සිත්වල එන ඒවා. විචිකිච්ඡාව කියන්නේ මෝහ මූල සිතේ එන. එතකොට ඒ ටික අයින් කරලා ඉතිරි චෛතසික 40ක්. දැන් මේක හරි ලේසි මතක තියාගන්න. මේ විදියට අපි ඒකේ පදනම දන්නවනම්, තේරුම දන්නවනම්. එතකොට ඊළඟට නිර්වාණය අරමුණු කරලා මාර්ගසිත ලැබෙනවා. නිර්වාණය ගරුකොට අරමුණු කරාම මාර්ගසිත ඵලසිත 8 ලැබෙනවා. එතකොට යන්නේ ඒ ටික තමයි ප්‍රත්‍ය ධර්මය. ඊළඟට අපි ඉක්මනින් ප්‍රත්‍යෝත්පන්න ටිකක් කියමු. කියන්න පුළුවන්ද මහත්මියකට? ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මොනවද කියලා ආරම්මනාධිපති ප්‍රත්‍යේ? ආරම්භනාධිපති ප්‍රත්‍ය ධර්ම ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභ මූල සිත් 8යි, මහා කුසල සිත් 8යි, ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් 4යි,
නිර්වාණය ගරු කොට අරමුණු කරන්නා වූ ලෝකෝත්තර සිත් 8යි දේශ ඉස්සා මච්චරිය කුක්කුච්ච විචිකිච්ඡා අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික ධර්ම 45යි. හරි බොහොම පිං. එතකොට සිත් ගැන කිව්වොත් ලෝභ මූල සිත් 8යි. ලෝභ මූල සිත් 8 ගරු කොට අරමුණු කරනවා නේද? ගරු කොට යම් දෙයක් ගරු කොට අරමුණු කළා ලෝභ මූල සිත් හැදෙනවා. මොන වගේවද? අපි උදාහරණයකට මේ කතා කරා මේ ගරු කොට අරමුණු ගරු කොට අර ලෝභ මූල විදියට ගරු කොට අරමුණු කරන්නේ අකුසල් සිත් ගැන නෙමෙයි කතා කරන්නේ. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට පාරේ ඇවිදිනකොට මණිකක් දැක්කම ඒක ගැන නැවත නැවත ඒ අරමුණ නිසා නැවත නැවත සිත් හට ගන්නවා. ඒ කියන්නේ ඒ පාරේ දැකපු මණික අපි ගරු කොට අරමුණු කරනවා ලෝභ මූලිකව. එතකොට ඒ නිසා අපිට ලෝභ මූල සිත් 8 ප්‍රත්‍යෝත්පන්න හැටියට ලැබෙනවා. ඊළඟට රුවන්වැලි සෑය ගරු කොට අරමුණු කරනකොට උදාහරණයක් හැටියට මහා කුසල් සිත් 8 ලැබෙනවා. අපි කලින් වැන්ද රුවන්වැලි සෑයක් එතන මල් පූජා කරපු ඒවා ඒ වාගේ අරමුණු කරනකොට මහා කුසල් සිත් 8 ලැබෙනවා. ඊළඟට මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 දෙන රහතන් වහන්සේලා ඒ කරපු කුසලය නැවත අරමුණු කරනකොට මේ ගරු කොට අරමුණු කරනකොට නිකං අරමුණු කරනකොට නෙමෙයි අපි මේ අධිපතිනේ බලන්නේ අධිපති ප්‍රත්‍ය ආරම්භන ප්‍රත්‍ය නෙමෙයි. එතකොට ලෝභ මූල සිත් 8 මහා කුසල් සිත් 8 මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 ලෝකෝත්තර සිත් 8 ලැබෙනවා ප්‍රත්‍යෝත්පන්න විදියට. අය මහත්මිය කිව්වාගේ ඉතාමත් නිවැරදි නිවන ගරු කොට අරමුණු කරනකොට ලෝකෝත්තර සිත් 8 ලැබෙනවා. ඔන්න ඔය සිත් ටික තමයි ලැබෙන්නේ. මෙතන සිත් කීයක් තියනවද? 8යි මෙතන 8යි 16යි 4යි 20යි 28ක් තියෙනවා. එතකොට එතනදී අතාරින චෛතසික ටික තමයි ද්වේෂ ඉස්සා මජ්ජරිය කුක්කුච්ච විචිකිච්ඡා. මේ අර මේ පහ එන්නේ නෑ. මොකද මේව ගරු කොට අරමුණු කරන දේවල් නෙමෙයි නිසා ද්වේෂ මූල මෝහ මූල දුකසාගත කාය විඥාන සිත් වලට එන චෛතසික. එතකොට ඊළඟට අප්‍රමාණත් වර්ජිත කරලා තියෙනවා. අප්‍රමඤ්ඤා දෙක එන්නේ නෑ. ඒ අර චෛතසික එනවා 45. මෙන්න මේවා තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. මේක පැහැදිලිද? ඔව්. දැන් අපේ ප්‍රශ්නෙට යමු. අපේ ප්‍රශ්නේ මේකත් අන්දර නෙමෙයි තියෙන්නේ. අපි මේ මෙතෙක් කරේ මේ රිවිෂන්. දැන් ප්‍රශ්නෙන් අහන්නේ අධිපති ප්‍රත්‍යයට අනුව සතර අධිපති ධර්මයන් චිත්ත චෛතසික රූප ධර්මයන්ට උපකාර කරන ආකාරය. අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන මේ අහන්නේ මේ ප්‍රභේද දෙකෙන් මොන ප්‍රභේදයේද කියලා. මේ ප්‍රශ්නය අනුව ප්‍රභේදය මොකද්ද? සහජාතාධිපති 4ක් තියෙන නිසා. සහජාතාධිපති මේ කියන්නේ ඡන්දය, චිත්තය, විරිය, විමර්ශා කියන සතර අධිපති ධර්මයන් ගැන තමයි කතා කරන්නේ. එතකොට අපිට මේ විභංග පාළිය මතක් කරොත් ඡන්දාධිපති ඡන්ද සම්ප්‍රයුක්ත කාණං ධම්මාණං තං සමුත්ථානං ච රූපාණං අධිපති පච්චේන පච්චයෝ. මතකයි නේද? ඔව්. චිත්තාධිපති, විරියාධිපති, විමර්ශාධිපති මේ හතරට මෙහිම කියලා ඊට පස්සේ කියනවා අනිත් එක මොකද්ද කියන්නේ? යඤ්ඤං ධම්මං ගරුං කତ୍වා. අපි ගරුං කତ୍වා කතාව මෙතනදී තමයි කතා කරේ. දැන් අපිට එන්නේ සහජාතාධිපති. ඒතර සහජාතාධිපතිරයකට තමයි අදාළ වෙන්නේ ඡන්දය, චිත්තය, විරිය, විමර්ශා. ඒතර අපි ඒක දැනගන්න ඕන මේ ප්‍රශ්නේ උත්තර දෙනකොට ඉස්සෙල්ලම ප්‍රශ්නෙන් අහන්නේ ආරම්මනාධිපතිද සහජාතාධිපතිද කියලා. ඒතර මෙතන අපිට බැලුවම පේනවා මේ ඡන්ද සතර අධිපති ධර්මයන් ගැන කතා කරනකොට අපි දන්නවා මේ කතා කරන්නේ සහජාත අධිපති. හරි? එතකොට මේකේ කියලාත් නෑ සහජාත කියලා. සහජාත අධිපති කියලා. මේකේ කියන්නේ සතර අධිපති ධර්මයන් චිත්ත චෛතසික රූප ධර්මයන්ට උපකාර කරන ආකාරය. ඒ කියන්නේ අධිපති ධර්ම ප්‍රත්‍ය වෙලා චිත්ත චෛතසික රූප ධර්ම ප්‍රත්‍යෝත්පන්න වෙන ආකාරය පැහැදිලි කරන්නේ කියනවා. අපි ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් තේරුම් ගන්න බලමු. සහජාතිපති ප්‍රත්‍යේ ස්වરૂපය ප්‍රත්‍යෝත්පන්න තුන්වැදෑරුම් වෙනවා. ඒයින් ඔන්න දැන් මෙතන ඉඳන් කියනවා ප්‍රත්‍ය ධර්ම.
තමන් අධිපති වන අවස්ථාවෙහි දැන් හතරක් ගැනනේ කියන්නේ. එතකොට ඡන්දය අධිපති වෙනකොට මොකද වෙන්නේ? චිත්තය අධිපති වෙනකොට, විරිය අධිපති වෙනකොට, විමර්ශාව අධිපති වෙනකොට කියන එක තමයි මේ තමන් අධිපති වන අවස්ථාවෙහි මෝහ මූල හසිතෝත්පාද වර්ජිත දෙපනස් සාධිපති ජවන. මේක තේරුම් කරන්න පුළුවන්ද කාට හරි? ජවන් කීයක් තියෙනවද? 7යි 55යි. ජවන් 55ක් තියෙනවා. ඒක කියන්න පුළුවන්ද යම් මහත්මියෙකුට? අකුසල 12යි. මහා කුසල මහා ක්‍රියා 16යි. මහත්ගත 18යි. ලෝකෝත්තර 8යි. හසිතුප්පාදයයි. එතකොට 55ක් වෙනවා. මේකට අපි අරන් තින්නේ 3ක් අඩු කළා. හරියටම හරි. බොහොම පිං. ওই විදිහට තමයි දැන් ජවන් 55 හැදෙන්නේ. ජවන් කියන්නේ කුසල අකුසල ක්‍රියා විතරයි, විපාක සිත් එන්නේ නැහැ. ක්‍රියාවලිනුත් එන්නේ හසිතයයි. අර කාමාවචර ක්‍රියා රහතන් වහන්සේලාට එන මහත්ගත ක්‍රියා සහ කාමාවචර ක්‍රියා සිතුයි විතරයි. මොකද ජවන් වෙන්නේ එක්ක අකුසල වෙන්න ඕනේ, එහෙම නැත්නම් කුසල් වෙන්න ඕන. රහතන් වහන්සේලා කුසල් කරනකොට ක්‍රියා වෙනවා. මාර්ග ලෝකෝත්තර සිත් 8 ජවන් වෙනවා. ඊළඟට අහේතුක සිත් 18න් හසිතය පමණයි. මේවා අපි පළවෙනි අවුරුද්දේ කරපුවා. නැවත නැවත මතක් කරගන්න. එතකොට ජවන් සිත් 55ක් තියෙනවා. මේ ජවන් සිත් 55න් මෙතෙන්ට අරන් තියෙන්නේ ජවන් සිත් 52යි. එතකොට අයින් කරලා තියෙනවා 3ක්. නේද? ඒ අයින් කරපු 3 තමයි මේ කියන්නේ මෝහ මූල සිත් 2යි හසිතෝත්පාදයයි. මෝහ මූල සිත් 2යි හසිතෝත්පාදයේ 3. ඒ සිත් 3 අයින් කරලා තියෙනවා අර ජවන් 55. අයියේ මේක කුසල අකුසල ජවන් වෙනවනේ. ජවන් 55 ඇතුලේ තියෙනවා අකුසල් සිත්. මේ සිත් වලින් සමහර සිත්වල ඡන්දේ නැහැ. මෝහ මූල සිත් අධිපති සහ අධිපති වෙන්න බෑ. මෝහ මූල සිත් අධිපති වෙන්න බෑ. ඒ කියන්නේ මෝහ මූල සිත් ඇත්තටම විචිකිච්ඡා සිතයි, උද්ධච්ච සිතයි, සෙලවෙන සිත්, සැකස් කරන සිත්නේ. අධිපති වෙන්න බෑ. හසිතෝත්පාදයේ රහතන් වහන්සේලාට විතරයි එන්නේ. හසිතෝත්පාදයට අධිපති වෙන්නේ. ඒ අධිපති වෙලා හසිතෝත්පාදයේ ලැබෙන්නේ ප්‍රත්‍යඋත්පන්න ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෝහ මූල සිත් 2යි හසිතෝත්පාදයයි අයින් කරලා තමයි මේ ජවන් 55න් ජවන් 52 ලබා මේ ගන්නේ ප්‍රත්‍යපැත්තට. ඊට පස්සේ මේ සිත් නෙමෙයි ගන්නෙ. මෙතන ගන්නෙ මොනවද? ඒ සිත්වල යෙදෙන චෛතසික. ඔව්, ඡන්ද චෛතසිකය, වීරිය චෛතසිකය, විමර්ශා චෛතසිකය. මේ දැන් අපිට අධිපති ධර්ම 4ක් කිව්වනේ. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. දැන් ඡන්දය මේ සිත්වල යෙදෙන ඡන්ද චෛතසිකය. විරිය මේ සිත්වල යෙදෙන විරිය චෛතසිකය. විමර්ශා මේ සිත්වලින් කොටසක යෙදෙන විමර්ශා චෛතසිකය. එතකොට කෝ චිත්තේ අධිපති කියන එක. එතන ජවන 52. අන්න හරි. ජවන 52 තමයි චිත්තය. එතකොට චිත්තේ අධිපති වෙන්නේ මේ ජවන් 52 පමණයි. මේ මෝහ මූල හසිතෝත්පාදේ චිත්තේ අධිපති ධර්මයක් හැටියට ක්‍රියා කරන්නේ නැහැ. එතකොට මෙන්න අධිපති ධර්ම 4න් මේ ටික ඔක්කොම චිත්තය අධිපති. ඊළඟට ඒවයි යෙදෙන චෛතසික කොටස් ගත්තම ඡන්දය අධිපති වෙනවා, විරිය අධිපති වෙනවා, විමර්ශාව. විමර්ශාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව. එතකොට ප්‍රඥාව යෙදෙන සිත් මෙතන 52ම නැහැ. ඒ වගේමයි වීරිය ඡන්ද යෙදෙන සිතුත් ඒ අනුව බලන්න වෙනවා. අපිට මේක වෙන වෙන මහන් කියන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඡන්දය, විරිය, විමර්ශා සහ චිත්තය තමයි අධිපති ධර්ම 4. එතකොට මේ අධිපති ධර්ම 4 සහ අධිපති ධර්ම 3යි ජවන් 52යි.
ඒ ටික තමයි සහජාතිපති ප්‍රත්‍ය ධර්ම වෙන්නේ. මේවා ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මොනවද? අපි මේක කියවමු අධිපති වන ධර්මය හැර. ඒ කියන්නේ ඡන්දය අධිපති වෙනකොට ඡන්දය මෙතෙන්ට එන්නේ නැහැ. චිත්තය අධිපති වෙනකොට සිත් එන්නේ නැහැ. වීරිය අධිපති වෙනකොට වීරිය එන්නේ නැහැ. විමර්ශාව අධිපති කරනකොට විමර්ශාව එන්නේ නැහැ. එතකොට මෙතන කියනවා අධිපති වන ධර්මය හැර. අපි එතකොට හතරක් ගැන ලියන්න ඕනේ. ඡන්දය නම් මේ පැත්ත තියෙන්නේ. ඡන්දය හැර ඉතිරි සාධිපති ජවන් 52යි විචිකිච්ඡා වර්ජිත 51 චෛතසිකයෝ. දැන් විචිකිච්ඡාව හැරිලා 51ක් එනවා. එතකොට අර අධිපති ධර්මය අයින් කරනකොට ඒකත් දැන් උදාහරණයක් හැටියට මම මෙහෙම අහුවොත් ඡන්දය අධිපති වෙනකොට ඡන්දය තමයි සාධිපති ජවන 52 ඇත්තා වූ ඡන්ද නම් චෛතසිකය තමයි ප්‍රත්‍ය පැත්තට එන්නේ. ප්‍රත්‍යෝත්පන්න පැත්තට එන්නේ මොනවද? ඒ ධර්මයේ හැර ඒ ධර්මයේ හැර ඒ කියන්නේ ඡන්දය නම් ඡන්දය හැර ඉතිරි සාධිපති ජවන 52. චෛතසික 51යි. විචිකිච්ඡා වර්ජිත වේ. ඡන්දයක් අරිනවා. මේක කියනවානේ ඒ ධර්මයේ වර්ජිත කියලා. අධිපති වන ධර්මයේ හැර. එතකොට ඡන්දයයි විචිකිච්ඡාවයි දෙකම හැරලා තමයි චෛතසිකය එන්නේ. එතකොට චෛතසික කීයද? 50ක් වෙන්නේ. 50යි. එතකොට ඡන්දය අධිපති වෙනකොට දැන් අපි එකින් එක ගමු. ඡන්දය තමයි ප්‍රත්‍ය වෙන්නේ. මොනවයිද ඡන්දය යෙදෙන්නේ? අර සාධිපති ජවන 52 තියෙන ඡන්ද කියන චෛතසිකය. ඔන්න ප්‍රත්‍ය පැත්ත. ඉතා පැහැදිලි නේද ඒක? සාධිපති ජවන 52 තියෙන ඡන්දය නම් වූ චෛතසිකය තමයි ප්‍රත්‍ය ධර්මය. පැහැදිලිද? ඔව්. ප්‍රත්‍යෝත්පන්න ධර්මය වෙන්නේ ඒ ජවන් සිත් 52යි චෛතසික 50යි. ඒතර දෙකක් අතහැරෙනවා විචිකිච්ඡාවයි ඡන්දයයි. මොකද අපි මේ ඡන්දය ගැනනේ කියන්නේ. ඒකින්ද විචිකිච්ඡාවයි ඡන්දේ ප්‍රත්‍ය වෙලා ඡන්දේ හැදෙන්න බෑනේ. ඡන්දේ ප්‍රත්‍ය වෙලා හැදෙන්නේ ඉතිරි චෛතසික 50. තව කියනවා සාධිපති චිත්තජ රූප යන මොහු සාජාතිපති ප්‍රත්‍යයගේ ප්‍රත්‍යෝත්පන්නය. සාධිපති චිත්තජ රූප ඒ මොනවාද? මේ අපි දැන් සිත් ගැන කතා කරානේ 52 සාධිපති ජවන් කියලා. මේ ජවන් මේ සිත් වලින් හැදෙන චිත්තජ රූප. එතකොට මේ ප්‍රත්‍ය පැත්තට ප්‍රත්‍යෝත්පන්න පැත්තට එනවා අධිපති වන ධර්මය හැර ජවන් 52යි චෛතසික 50යි සාධිපති චිත්තජ රූප. මේවා තමයි ඡන්දය අධිපති වෙනකොට ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ඒ විදිහටම විරිය අධිපති වෙනකොට මොකද්ද? ප්‍රත්‍ය ධර්මය ඉරියාධිපති වෙනව. ප්‍රත්‍ය ධර්මය මොකද්ද? පරමාර්ථ ධර්මය මොකද්ද? වීර්යාධිපති ගන්නට විරිය චෛතසික සත්‍යය. විරිය චෛතසික මේ ජවන් වලේ 52 ධාධිපති ජවන් වලේ දෙන විරිය චෛතසිකයේ ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ අර ඉස්සෙල්ලා කියපු විදිහටම ජවන් සිත් 52යි චෛතසික 50යි. එතනදී චෛතසික 50 වෙන්නේ කොහොමද? මොනවද අතහැරෙන්නේ? විචිකිච්ඡාවයි ඡන්දයයි. වීරියයි. ඡන්දය නෙවෙයි විරිය. අන්න ඒක මතක තියාගන්න. අධිපති වන ධර්මය හැර. ඒතර විරිය අධිපති වෙනකොට ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ 50. ඔව්. විචිකිච්ඡාවයි වීරයයි තමයි අයින් වෙන්නේ. ඒ විදිහටම තමයි. ඔව්. ඊට පස්සේ චිත්තජ රූප. ඒ විදිහටම තමයි විමර්ශාව. විමර්ශාව අධිපති වෙනකොට ඒ කියන්නේ ප්‍රඥා චෛතසිකයේ අධිපති වෙනවා. එතකොට ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මොනවද?
විමර්ශාව කියන්නේ ප්‍රඥාව අධිපති වෙලා ප්‍රඥාව වර්ධිත චෛතසික 50යි විචිකිච්ඡාව අතර සිත් 52යි චිත්තද රූප 10 චිත්ත රූප පොඩක් දැන් අපි ප්‍රත්‍ය ගුණේ ප්‍රඥාව. එතකොට ප්‍රඥාව තියෙන සිත් කීයක්ද මේ ජවන් 52 තියෙන්නේ? 52ම තියෙනවද? ත්‍රි හේතුක ආදිපති ජවන 34. එතකොට මේවයි ගන්නකොට ඒ ධර්මයට අදාළ සිත් ටික ගන්න වෙනවා. දැන් මෙතන විමර්ශාව වෙනකොට ත්‍රි හේතුක ජවන 34යි එන්නේ. 52ම එන්නේ නැහැ. මොකද 52කින් අකුසල් 12ම යෙදෙන්නේ නැහැ. ඥාන විප්‍රයුක්ත සිත්වල යෙදෙන්නේ නැහැ. එතකොට අපිට බලලා ගන්න වෙනවා සිත් 34යි එතන යෙදෙන්නේ. ත්‍රි හේතුක ජවන 34යි. චෛතසිකය දෙන්නේ මොනවද? චෛතසික කීයද? 50ම යෙදෙනවද? 38යි. 38න් ප්‍රඥාව ඇරුණම 37යි. ප්‍රඥාව අරින්න එපා. ප්‍රඥාව ප්‍රතිපැත්තනේ. ඒ ධර්මයේ හැර. ඒක පැහැදිලිද? ප්‍රඥාවට එන්නේ විමර්ශාවට එන්නේ ප්‍රඥාව තමයි ත්‍රි හේතුක ජවන වල තියෙන ප්‍රඥා චෛතසිකය. ප්‍රඥාව ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ ත්‍රි හේතුක ජවන 34යි චෛතසික 37යි. අර 38න් ප්‍රඥාව අයින් වෙන්න ඕන. අකුසල් චෛතසිකේ දෙන්නේ නැහනේ. ඒවා අයින් කරාම 38යි. සාමාන්‍යයෙන් කාමාවචර කුසල සිත් 8යි. 38යි ප්‍රඥාව ඇරිච්චම 37යි. ඊට පස්සේ ඒත් එක්ක උපදින චිත්තජ රූපයි තමයි මේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. දැන් මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. මොකද හතරක් තියෙනවා. හතරට වෙන වෙනම ලියන්න ඕන. මේක අපේ ප්‍රශ්නේ ආනේ සතර අධිපති ධර්මයන් චිත්ත චෛතසික රූප ධර්මයන්ට උපකාර කරන ආකාරයනේ. එතකොට එක එක ඡන්දය අධිපති වෙනකොට ප්‍රත්‍යෝත්පන්න මොනවද? චිත්තය අධිපති වෙනකොට ප්‍රත්‍යෝත්පන්න මොනවද? වීර්ය අධිපති වෙනකොට ප්‍රත්‍යෝත්පන්න මොනවද? විමර්ශාව අධිපති ප්‍රත්‍යෝත්පන්න මොනවද කියලා බලන්න වෙනවා. මං දැන් චිත්තය අධිපති වෙනකොට කිව්වේ නැහැ. ඒක කියන්න පුළුවන්ද කවුරු හරි මහත්මයෙකුට? ප්‍රත්‍ය ධර්මය මොකද්ද? චිත්තේ. ඔව් මොනවද? චිත්තය කියන්නේ මොනවද? අපි පරමාර්ථ ධර්ම හැටියට කිව්වොත් සිත්. ඔව් සාධිපති ජවන් 52 නේද? එතකොට එතන චෛතසික කීයක් එනවද? දැන් මෙතන කියනවා අධිපති වන ධර්මය හැර 250 අධිපති වන ධර්මය හැර චෛතසික කියලා. එතකොට අපිට අනිත් තැන් වල ආව චෛතසික 50. මෙතනදී මෙතන 52ම එනවා. 51යි එන්නේ විචිකිච්ඡාවයි වෙනවා. ඔව්. 51යි එන්නේ. ඊට පස්සේ චිත්තජ රූප එනවා. එතකොට මේ හතරට වෙන වෙනම ලියනවා නම් මේ විදියට තේරුම් අරගෙන ලියන්න ඕනේ. මේක ටිකක් අමාරුයි. මේක තේරුණාද මේ කියපු එක? තව ටිකක් ආපහු බලන්න. දැනට මේ කියපු ටික තේරුණාද? තේරුණා මැඩම්. ඒකට මේ නිर्देशය ලියන්න ඕනේ නෑනේ. එකයි ඒකේ තේරුමයි. ඒ දෙක අතහැරලා කෙලින්ම ජවන ටිකයි ඒ ටික ලිව්වහම ඇතිනේ නේ. නිर्देशය ලියන්න අවශ්‍ය නැහැ. නෑ නිर्देशය ලියන්න අවශ්‍ය නැහැ. අධිපති ධර්ම හතර ලියන්න ඕන. ඡන්දය වෙනවා. ඔව් ඡන්දය, චිත්තය, විරිය, විමර්ශා කියලා අධිපති ධර්ම හතර ලියලා ඊට පස්සේ ඡන්දය අධිපති වෙනකොට ප්‍රත්‍ය ධර්ම මොනවද? ප්‍රත්‍යෝත්පන්න ධර්ම මොනවද? චිත්තය අධිපති වෙනකොට ප්‍රත්‍ය ධර්ම මොනවද? ප්‍රත්‍යෝත්පන්න. විරියට වෙනම ලියනවා, විමර්ශාවට වෙනම ලියනවා. මතක තියාගන්න විමර්ශාවේ දෙන්නේ ඔක්කොම සිත් ජවන වලින් 34කයි. ඒ වගේ චිත්තයත් ඒ චෛතසික 90 සිත් 52 වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? අමාරුද ලේසිද? අමාරුයි.
ඇත්තටම අමාරුයි මේවා වෙන් කරගන්න. ඉතින් තාමත් අපිත් මේවා කරනවා. ඉතින් මේ කියනවනේ මේ ප ဋ ාණේ අමාරුයි, ප ဋ ාණේ ගැඹුරුයි, ප ဋ ාණේ ජීවිත කාලෙම ඉගෙන ගන්නවයි කියලා. ජීවිත කාලේ ඉවරුණත් ප ဋ ාණේ ඉගෙනගෙන ඉවර වෙන්නේ නැහැ. ඉතින් මේවා පහසු නෑ. හැබැයි මේවා තේරුම් ගත්තම මේ හේතුඵල ධමමයි යන්නේ. නාම රූප ප්‍රත්‍ය වෙලා නාම රූප ප්‍රත්‍යෝත්පන්න වෙනවා. දැන් මෙතනදී දැන් නාම රූප වලින් කතා කරොත් මේවා මොනවද? අපි ප්‍රත්‍යපත්ති නාමද රූපද? නාම ධර්ම ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ රූප ධර්ම. නාම සහ රූප. ඔන්න දැන් අපි මේ රූප විනිශ්චයත් බැලුවා. නාම ධර්ම ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යෝත්පන්න වෙනවා නාම ධර්ම සහ රූප ධර්ම. මේක ආයි බලන්න, ආයි තේරුම් ගන්න, මහන්සි ගන්න, මේ පොත් කියවන්න. එතකොට මේක තේරුම් යනවා. මේක මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ විදිහට තමයි උත්තර දෙන්න ඕන. අර විභංග පාළියේ ලියන්න අවශ්‍ය නැහැ. මෙතන කියන්නේ නැහැ විභංග පාළියේ ලියන්න. මෙතන කෙලින්ම ඒ ටික විතරයි කියන්නේ. හොඳයි දැන් අපි ඒ විදිහට ඊළඟට අපි අර කතා කරා වගේ මේ මහත්මිය අහපු ප්‍රශ්නේ ඊළඟ සතිය කතා කරමු. ඊට පස්සේ මේ ඊළඟට තියෙනවා කර්ම ප්‍රත්‍ය 2009 6 වෙනි ප්‍රශ්නේ කර්ම ප්‍රත්‍ය. ඒ කර්ම ප්‍රත්‍යයත් බලාගෙන එන්න පුළුවන් නම් ලියාගෙන එන්න. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ තියෙනවා 2009 7 වෙනි ප්‍රශ්නේ. ඒකත් බලාගෙන එන්න. දැන් මේවා මෙහෙම බලනකොට ගොඩක් ප්‍රත්‍යයන් රිවයිස් වෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍රයකට උත්තර දෙන හැටි කතා වෙනවා. ඒ නිසා අපි මේ විදිහට යමු. යම් විශේෂ තැනක් සාකච්ඡා කරන්න ඕන නම් ප්‍රශ්න පත්‍රයක හෝ ප්‍රත්‍යයක අර ඒ මහත්මිය කිව්වා වගේ කියන්න. එතකොට අපිට ඊළඟ දවසේ ඒක කතා කරන්න පුළුවන්. හොඳයි අපි දැනට මෙතනින් නවත්තලා තව මොනවා හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් ඊළඟ සතියේට අහන්න. අපි දැනට මේ කෝඩින් අයින් කරලා විභංග පන්තියට සම්බන්ධ වෙන්න හදන්නේ. බොහොම පිං. වෙන්න මැඩම් මට මේ පොත ගන්න කොහෙන්ද පුළුවන්? මේ සන්නේ පොතද? එහෙමයි මේ පට්ටාන